ආයිබෝවන් සුබ උදෑසනක්. සුබ උදෑසනක් කමිල. ඔෂිනි දැන් අර අපි හිතපු දේවල් නොවුනම අපිට හිතපු අය කියපු දේවල් මතක් වෙනවනේ. ඔබට බෑ ඔබේ වටේ ඉන්න අය වෙනස් කරන්න. ඒත් ඔබට පුළුවන් ඔබ වෙනස් කරගන්න. ඔබ අලුත් විදිහට හිතලා අලුතෙන් ජීවිතේ පටන් ගන්න. මේ පිටු අතර. අද ජූලි මාසේ 21 වෙනිදා අඟහරුවාදා අලුත් දවසක් ආරම්භ වෙලා තියෙන රටේ ලෝකේ බොහෝ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ සියලු කරුණු කාරණා එකින් එකට ඔබට කියන්නට අපි සූදානම් ඉන්නේ. ඊට ප්‍රථමයෙන් අපි බලමු කොහොමද අද දවසේ ප්‍රධාන පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ කියලා. Election Commissioner obstruct east attack probe Ceylon today. බූස්සේ සිටින කොස්ගොඩ තාරක පොඩි ලැසි සහ කැවුමාගෙන් ජනපතිට මරණ තර්ජන අරුණ. A-level පරීක්ෂයි ඔක්තෝබර් 12 පුලමයි පරිසිල් පරීක්ෂයි ඔක්තෝබර් 14 තිනකරන. නුගේගොඩ ගුවන් පාලම උඩදී බස් දෙකක් තරඟෙට ගිහින් හමුදා කැබ්රියක් හප්පලා සෙබලෙක් මරුට දෙදෙනෙකුට තුවාල දිනවින. Hopes of COVID vaccine rise after UK study hailed as breakthrough, The Guardian. CID investigates threats made by underworld criminals, Daily Mirror. ஐந்து மாவட்டங்களுக்கும் மறைசவு அபாய எச்சரிக்கை தினகரன். ඔන්න ඔය විදිහට අද දවසේ ප්‍රධාන පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන. ඒත් එක අපි බලමු අද දවසේ කොහොමද පුවත් වාර්තා කරලා තියෙන්නේ කියලා. ඔෂිනි දැන් අද කුඩයක් එහෙම අරන් ආවද? මම හැමදාම කුඩයක් අරන් එනවා. ඔය අරන් ආවද? නෑ මං කුඩයක් අරන් ආවේ නෑ. ඔෂිනි කුඩෙන් මටත් යන්න පුළුවන්. නෑ මගේ කුඩෙන් නම් ඔයාට යන්න බෑ. හරි කොහොම හරි ඔන්න ඊයේ කුඩගෙන ආපු නැති ගොඩක් අය වැස්සට තෙමුණා. මොකද ඊයේ කොළඹට එක වැස්සයි වැස්සේ මුළු කොළඹම යට වුණා. ඒත් එකම ප්‍රදේශ රැසකට මේ නායෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරා. කොහොමත් අද පුවත්පත් රැසක්ම මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තියෙනවා. ලංකාදීප පුවත්පත මෙන්න මේ විදිහටයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. පළාත් 5කට අදත් වැස්සෙන් දිස්ත්‍රික්ක 5ක නාය අවදානමක්. මහවැස්සෙන් ගාල්ලේ ගම් වතුර කොළඹත් පාරවල් යට වේ. මේ විදිහටයි සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. දැන් ඊයේ පෙරේදා රාත්‍රියේ ඉඳන් ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් එක්කම විශේෂයෙන්ම කොළඹ හයි ලෙවල් මාර්ගයේ බේස් ලයින් මාර්ගයේ කිරුළපන මරදාන ආදී ප්‍රදේශ රැසක් ජලයෙන් යට වුණා. විශේෂයෙන්ම ඊයේ උදෑසන සිට පැවතියේ දැඩි රථවාහන තදබදයක්. ඒත් එක්කම දැන් මේ වැස්සෙන් වැඩි වශයෙන්ම බලපෑමකට ලක්ුණේ ඊයේ ගාල්ල දිස්ත්‍රික්කයට. මොකද ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවස් අතර ප්‍රදේශයේ පමණක් පවුල් 862කට අයත් පුද්ගලයන් 3375 දෙනෙකු පීඩාවට ලක් වෙලා තිබෙනවා. ඒත් එක්කම මේ කඩවස් අතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට ඊයේ ඇති වුණු අකුණු අනතුරු එක්ක 12කට හානි සිදු වුණා. ඒත් එක්කම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් සහ මාර්ග රැසක් ජලයෙන් යට වුණා. විශේෂයෙන්ම බෙලිගහ, දංගෙදර, ගාල්ල, වක්වැල්ල ආදී මාර්ග තමයි මේ විදිහට ජලයෙන් යට වුණේ. ඒත් එක්කම මේ මධ්‍යම කඳුකරේ ආශ්‍රිතවත් ඊයේ දැඩි මීදුම් සහගත තත්ත්වයක් පැවතියා. රථවාහන ගමනාගමනයට යම්කිසි ආකාරයක බාධාවක් එල්ල වුණා. ඒ විදිහටයි අද මේ ලංකාදීප පුවත්පත මේ කාලගුණ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඔෂිනි? ඔව්, Daily News පුවත්පත වාර්තා කරනවා low level atmospheric conditions around Sri Lanka. More heavy rain, strong winds forecast. The Meteorology Department yesterday warned of heavy rain, strong winds, rough sea and landslides today in several parts of the country due to low-level atmospheric conditions prevailed in vicinity of Sri Lanka surrounding the warning issued for the land areas. ඒත් එක්කම දැන් මේ අධික වර්ෂාවත් එක්කම ඊයේ දිස්ත්‍රික්ක 5කට නායෑමේ අවදානම් නිකුත් කරලා තියෙනවා. කොළඹ, ගාල්ල, කළුතර, රත්නපුර සහ කෑගල්ල කියන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය බල ප්‍රදේශ වලට පමණයි මේ විදිහට නායෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරලා තියෙන. විශේෂයෙන්ම මේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කරනවා ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස. අප ඊයේ මේ පිළිබඳව රාත්‍රී 7 ප්‍රධාන තොරතුරු ප්‍රකාශයේදී තොරතුරු වාර්තා කරලා අපි බලමු කොහොමද මේ පුවත වාර්තා කරේ කියලා. අද අලුයම ආරම්භ වූ වර්ෂාව උදෑසන පැය කිහිපයක්ම පැවතුණා. ඉන් වැඩි බලපෑමක් එල්ල වූයේ බස්නාහිරට හා දකුණටයි. කොළඹ ප්‍රධාන පිවිසුම් මාර්ගයක් වන හයි ලෙවල් මාර්ගයේ තුම්මුල්ල මන්සන්දිය අද පෙරවරුවේ දිස්සුනේ මෙලෙසින්. මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද ඇති වුණා. අද පෙරවරුවේ වැඩිම වර්ෂාපතනය ලැබුණේ කටුනායකටයි. උදෑසන 8:30 සිට සවස 5 දක්වා ලබාගත් වාර්තා අනුව එම අගය මිලිමීටර 170.7ක්. ලැබුණු වර්ෂාවත් සමග කටුනායක ආශ්‍රිත මාර්ගද දිස් වූයේ මෙලෙසින්.
කොළඹට සමාන තත්ත්වයක් ගාල්ලෙද දිස්සුණා. අධික වැසි ලැබුණු දෙහිවල ප්‍රදේශයේ ප්‍රතිබිම්බාරාම පාර ආසන්නයෙන් ගලා බසින ඇල මාර්ගය එම අවස්ථාවේ මෙලෙස දිස්සුණා. නමුත් ඇල ආසන්නයේ ඇති නිවාස හා මාර්ග පත්ව තිබූ තත්ත්වයයි මේ. ඇල තියනවා මෙතන ඇලේ වතුර බහිනවා. ඒ වුණාට කාණු පද්ධතියක් නැහැ හරියාකාරව වතුර ටික බෑලා යනවා. පාරේ වාහන යනවා. වාහන යනකොට කුස්සි වල තියෙන අට්ටි මුට්ටි වලන් හිටන් පාවෙලා යනවා. හැමදාම යට වෙනවා මේ කවුරුත් මුකුත් කරලා නැහැ. කාන් සුදා කරන එක අඩුයි. අනිතක වතුර පිරෙilla කාන් ඔක්කොම මේ ඇවිල්ලා තියෙන ජරා වතුර. ඇලවල ආරන්නේත් නැහැ. එල්ල චුට්ටක් මෙන් මාරි කරලා දාලා යනවා. වතුර පාර මේ වතුර පේන්නේ මේ ගෙවල් වලට යට වෙන කවුරුත් කිව්වට කරන්නේ නැහැ මේවා. පාළුව කපන්න JCB එකක් දාලා කිව්වා කපනවායි කියලා පොඩියන් කිල්ලා දැයි කියලා කූඩල්ල එන්නේ දියනයි ගේ ඇතුලේ. අන්න බත් ටිකක්වත් හොයාගන්න විදියක් නැහැ ඔක්කොම තෙමිලා පොඩියන්ට කිල්ල තරක් නැහැ. නුගේගොඩ ජනතාවටද මෙවැනිම ගැටලුවක් මතුව තිබෙනවා. අද ඊයේ නෙවෙයි අවුරුදු 10ක් ඉඳන් මේ වැඩේ වෙනවා. ඇයි මේ සංවර්ධන කටයුත්තක් කියලා ඒක ඇදී යනවා දිගටම. වතුර බයින්නේ නැහැ. ඇල හදලා නැහැ. ප්‍රමාදයිනේ ඇල හැදී මේක නියලා තියෙන්නේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන මන්තීරුවේ ඉමදුව සිට පින්නදුව දක්වා කොටස අද පෙරවරුවේ తాවකාලිකව වසා දැමුණා. ඒ 102 වෙනි කිලෝමීටර කණුව ආසන්නයේ සිදු වූ පස් කඩාවැටීමක් හේතුවෙන්. මේ මොහොතේ අපි දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තා ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතිරණ මහත්මයා. සුබ උදෑසනක් ලේකම්තුමා. සුබ උදෑසනක් වේවා. ලේකම්තුමා දැන් ඊයේ වර්ෂාවත් එක්ක වැඩි වශයෙන්ම බලපෑමට ලක් වුණේ මේ ගාල්ල දිස්ත්‍රික්කයට. කොහොමද මේ වෙද්දී ගාල්ල දිස්ත්‍රික්කයේ අලුත්ම තොරතුරු? ඔව් මේ වෙන අවස්ථාවන ඉතාමත් යහපත් කාලගුණයක් ඊයේ සවස් වාරුවේ සිට මේ දක්වා පවතිනවා. ඊයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් 14ක ගාම්ධාරී වසන්තිය එකක පවුල් 3401ක් පීඩාවටපත් වුණා. ඒ පීඩාවටපත් වෙන වැඩි පිරිසක් කඩවසතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ නිවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා 11745 දෙනෙක් ඒ තුලින් අපිට එක් තුවාල පවුලේ පාර්තන අකුණු පෙරවැදීමේ ඒ වගේම පූර්ණ හානි නිවාස දෙකක් වාර්තා වෙලා තියෙනවා. අර්ධ වශයෙන් නිවාස 117කට හානිමා කියලා තමයි ප්‍රාදේශීය ලේකම්වරු වාර්තා කරලා තියෙන්නේ. අපි ඊයේ තවසම ඒ අවතැන් වූ පුද්ගලයන් සඳහා ආරක්ෂිත ස්ථාන වලට යොමු කිරීමත් ඒ වගේම උන්ට අවශ්‍ය රාත්‍රී ආහාර වේලක ලබා දීමත් ප්‍රාදේශීය ලේකම්වරු සිදු කරනු ලැබුවා. ඒ වගේම හානි වූ දේපල සම්බන්ධයෙන් ඊයේ හවස සිට තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අද දිනත් ඒවා සම්පූර්ණ කළා. රුපියල් 10,000කට අඩු තක්සේරු වටිනාකමක් ඇති අලාභ වෙනුවෙන් අද උදෑසන සිට ඒවන් ගෙවීමට රජය කටයුතු කළා තියෙනවා. ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය ප්‍රතිපාදන අපිට ඊයේ හවසම ලැබුණා. අනිකුත් ඊට වඩා වැඩි හානි දේපල සම්බන්ධයෙන් තක්සේරු අමිතුවක් මගින් මණ්ඩලයක් මගින් තක්සේරු කළා. ඉතා කඩනමින් අදාළ නිවාස වෙනුවෙන් වන්දිපුතල් ලබා දීමට කටයුතු කළා තියෙනවා. මේ අවස්ථාව වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කඩවස්සතර සහ අත්මියන් ප්‍රාදේශීය ලේකම් කොටස් බල ප්‍රදේශයට ඉතාමත් යහපත් කාලගුණයක් තමයි තියෙන්නේ. තවදුරටත් විශේෂ නිවාස හානි වීම හෝ ගම් වතුර වෙනක් හානි සිදුවක් ඊයේ සවසින් පස්සේ මාවිත වාර්තා විලා නැහැ. ඒතකම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මොනවද දෙන්න තියෙන උපදෙස්? මම විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ මේ අපේ ගාල්ලේ නගරයේ ආශ්‍රිතව බැලුවොත් එimhe ඉතාමත්ම අවසානවන්ත ලෙස කාණු ගොඩ කරමින් නිවාස ඉදිකිරීම අනවශ්‍ය ඉදිකිරීම කරපු නිසා තමයි ක්ෂණිකව ඇතිවෙච්ච වර්ෂාපතනය නිසා ඒ කාණු වලට වතුර බැස යාමට නොහැකි තත්ත්වයක් උදා වූ නිසා තමයි
ඒ ගෙවල් යටවීම සිදු වුණේ. මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා අනවශ්‍ය ඉදිකිරීම නොකර ඒ ජලය දැක යාමට මාර්ග අවිහිද කිරීමෙන් තොරව තමන්ගේ නිවාස ඉදි කර ගැනීම සහ නිකුත් සංවර්ධන කටයුතු සිදු කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි ලේකම්තුමනි අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳව. ඔව් තවත් පුවත්පත් කිහිපයක්ම ඊයේ දිනේ තත්ත්වය පිළිබඳව වාර්තා කරනවා. තිනකරන් පුවත්පත වාර්තා කරන්නේ මේ ආකාරයෙන්. ගනත්ත මලයිනාල් පල පහිවිගල් ನೀರಿಲ್ ಮೂಲ್ಹಿ ಪೋಕುವರತ್ತು ಪಾದಿಪ್ಪು තදවැසි හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට යටෙන් ජලයෙන් යට වී ගමනාගමනයට බාධා එල්ල වුණා. 5 මාවට්ටங்களுக்கு මරසිවෝ අපාය එච්චරිකේ පළාත් 5කට නායම් රතු නිවේදන එල්ල වෙලා තියෙනවා. සිලෝන් ටුඩේ පුවත්පතත් වාර්තා කරනවා. Landslide warnings issued for 5 districts. The National Building Research Organisation yesterday issued an amber warning for 4 districts that face a potential risk of possibility of landslides. ඒත් එක්කම දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා අදත් ප්‍රදේශ විශේෂයෙන් පළාත් 5කට තද වැසි ඇති විය හැකි බව. බස්නාහිර, සබරගමුව, මත්තේම, ඌව සහ දකුණු පළාත් වලට තමයි මේ විදිහට වර්ෂාපතනයක් ඇති විය හැක්කේ. එම ප්‍රදේශවලට මිලිමීටර් 100 සහ 75ක පමණ අතර තද වැසි බලාපොරොත්තු විය හැකි කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කොහොම වුණත් මේ කිකුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සිදුවන අනතුරු පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න සහ නාවික හා දේවර ප්‍රජාව මුහුදු යානයේදී ඒ පිළිබඳවත් අවධානයට යොමු කළ යුතු බව මේ වෙද්දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. ওই විදිහටයි අද දවසේ කාලගුණ තොරතුරු පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම මොෂිනේ දැන් අපිට අමතක කරන්න බෑනේ මේ වෙද්දී අපි රටක් වශයෙන් මුහුණ පහළ තියෙන ප්‍රධානම ගැටලුවනේ මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අද පුවත්පත් රැසක් මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි සූදානම් මේ පිළිබඳවත් තොරතුරු කියන්නට. මේ වෙද්දී අපේ රටේ සමස්ත කොරෝනා රෝගීන් අපි දන්නවනේ අපේ රටේ ප්‍රධාන වශයෙන් මේ කොරෝනා පොකුරු සම්බන්ධයෙන් කතා කරද්දී වැලිසර නාවික හමුදා කොරෝනා පොකුර තමයි අපිට වැඩි වශයෙන්ම අවධානයට ලක් වුණේ. මොකද අපේ රටේ වැඩිම පිරිසක් වාර්තා වුණේ කොරෝනා රෝගීන් එයින්. මේ වෙද්දී සම්පූර්ණ වශයෙන්ම නාවික හමුදා සෙබළුන් අද උදෑසන වන විට සම්පූර්ණ වශයෙන්ම නාවික හමුදා සෙබළුන් කොරෝනා ආසාදිත වෙලා හිටපු සෙබළුන් සුවය ලැබුවා කියලා අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම රෝහල්වල කොරෝනා රෝගීහු 678ක් පමණයි තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ කියලා අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. අරුණ පුවත්පත වාර්තා කරන පරිදි මේ වෙද්දී අපේ රටේ වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2041ක් ඒත් එක්කම මේ වෙද්දී කොරෝනා බවට සැකකෙන රෝගීන් 119 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඔව් ඒත් එක්කම පහුගිය දවස්වල ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පවත්වන දින කොහොමද වෙන් වෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා කරා. ඊයේ දිනේ දවස් වෙන් වුණා. Grade 5 schools exam on October 11th, A levels from October 12th. The Education Ministry announced the dates of the complements of both Grade 5 scholarship examination and Grade 5 advanced level examination yesterday. Daily News පුවත්පත වාර්තා කරන්නේ එන්නේ ආකාරයෙන්. දැන් උසස් පෙළ විභාගය ගැන පහුගිය දින කිහිපෙම සමාජයේ වැඩි වශයෙන් අවධානය ලක්ුණේ ඔෂිනේ. දැන් මේ විශේෂයෙන්ම ළමුන් මේ හේතුන් වැඩි වශයෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා නියමිත දිනයක් ප්‍රකාශයට පත් කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපන වෘත්තීය සමිති ජනතාව ආදී මේ කොට්ටාශ විශේෂයෙන්ම ඉල්ලීමක් කරා. ඒ තත්ත්වයේ උඩ තමයි ඊයේ මේ විදිහට අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ දින වකවානු ප්‍රකාශයට පත් කරා. අපි බලමු මේ පිළිබඳව තොරතුරු ඊයේ රාත්‍රියේ 7 නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ රැගෙන ආවේ කොහොමද කියලා. ඉතින් දරුවන්ගෙන් 50% විතර කියන්නේ විභාගයේ කල්දමේ අවශ්‍ය නැහැ කියලා. නමුත් 50% කියවනේ. අපි බැලුවා මේ 50% සැලකිලි අවධානය යොමු කරා. යොමු කරලා අපි තීරණය කරේ විභාගයේ පැවැත්වෙන දිනේ අපොස උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12. ඒ වගේම ශිෂ්‍යත්වයේ පැවැත්වෙන දිනේ ඔක්තෝබර් 11 වෙනිදා ආරම්භ කරන්න සහ එදින පවත්වන්න සාමාන්‍ය පෙළට අපි දින තීරණය කරේ නැහැ. ස්වාභාවික දෙසැම්බරේදී අගෝස්තු මාසයේ එන විභාගයේත් එක්ක දෙවන වාරයේ නිවාඩුවක් ලැබෙන. ඒ නිවාඩුව ඔක්තෝබර් මාසයට විතැන් වෙනවා. ඒ අනුව ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා ශිෂ්‍යයන්ට දෙවන වාර නිවාඩුව ලබා දීමට කටයුතු කරනවා. ඕන් ඉල්ලා හිටියේ අවම වශයෙන් මාසික සහන කාලයක් ලබා දෙන්න කියලා. අපි ඒ කාලය ලබා දුන්නා කියලා අපි හිතනවා. ඒයින් ඔවුන්ගේ විභාග කටයුතු ඉතාමත්ම මැනවින් ඉටු කරන්න පුළුවන්කම ලැබෙයි කියලාත් අපි හිතනවා. ලොකු ප්‍රශ්නේ තිබුණේ අර පිටපළාත්වල විශේෂයෙන් විශේෂ නිර්දේශ ආවරණය කිරීමක් සිදුුනේ නැහැ කියන මතය. ඒ අනුව දැනට ලබා දීලා තියෙන කාලය අනුව සම්පූර්ණ විශේෂ නිර්දේශ ආවරණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔක්තෝබර් මාසයේ 12 වෙනිදා විභාගේ පටන් අරන් නොවැම්බර් මාසයේ 6 වෙනිදා අවසන් වෙනවා. එතකොට පරණ සුපුරුදු ආකාරයේ අපි විභාගය පැවැත්වීමට තමයි කටයුතු යොදා තිබෙන්නේ. විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග ප්‍රතිඵල ලබා ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදු කරගත හැකියි. මීට අමතරව සීග්‍රග්‍රාමී තැපෑලෙන් පැය 48ක් ඇතුළත එම සහතික නිවසටම ලබාගත හැකියි. නමුත් එක් දින සේවා
తాවකාලිකව නවතා දමා තිබෙනවා. උසස් පෙළ අයදුම් කිරීමට 2019 අප සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි. එය ඕනෑම ස්ථානයකට ඉදිරිපත් කිරීමට වළංගු බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළා. ඒත් එක්කම දැන් මේ විභාගය සම්බන්ධව මේ විෂය නිර්දේශය ආවරණය නොවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් උත් වැඩි වශයෙන් දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ අවධානයට ලක් වෙලා තිබ්බා. දැන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය වුණ කරුණ තමයි දැන් මේ වර විභාගය සඳහා සම්පූර්ණ සමස්ත විෂය නිර්දේශයේම ආවරණය වෙන පරිදි ප්‍රශ්න පත්‍ර සැකසීමේ කටයුතු සිදු වුණා. මොකද දැන් ලබා දීලා තියෙන කාලයත් එක්ක සම්පූර්ණ විෂය නිර්දේශයේ ආවරණය කිරීම සඳහා මේ වෙද්දී ප්‍රමාණවත් කාලයක් ලබා දීලා තියෙනවා කියන කාරණය. ඔව් කොරෝනා සම්බන්ධයෙන් අපි තවදුරටත් කතා කරමු අමිල. ඔව් දැන් කොරෝනා සම්බන්ධයෙන් කතා කරනවා නම් දැන් අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා දින 100කදී PCR පරීක්ෂණ දසදහසක් සිදු කළා. IDH අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක තමයි මේ විදිහට කියලා තියෙන්නේ. සන්ධ්‍යා කරුණාරත්න තමයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. දැන් ජාතික බෝවන රෝග විද්‍යායතනය අලුතින් ඉදිකළ අනුක චිකිත්සාගාරයෙන් දින 100කදී PCR පරීක්ෂණ දසදහසක් සිදු කළා කියලා වෛද්‍ය හසිත අත්තනායක මහත්මයා සඳහන් කරනවා. දැන් අපි දන්නවා මේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් මේ දවස්වල වැඩි වශයෙන් අවධානයට ලක් කරනවා. රජය සඳහන් කළා දැන් මේ අහඹු ලෙස තෝරා ගන්න නියැදි තුලින් සමාජයේ මේ PCR පරීක්ෂණ සිදු කළ යුතුයි කියන කාරණය ඒත් එක්ක මේ වෙද්දී PCR පරීක්ෂණ සිදු කිරීමත් වැඩි කරලා තියෙනවා. අපිට තවත් තොරතුරු කියන්නට තියෙනවා. ඔව් ඒත් එක්කම ජාත්‍යන්තර පුවත් කිහිපයක් වාර්තා කරලා තියෙනවා COVID-19 සම්බන්ධයෙන්. අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්න සූදානම්. ඊට කලින් අපි කෙටි විරාමයට යොමු වෙන්නයි සූදානම්. ඔබේ හඬින් සෑම පුරවැසියෙක්ම වාර්තා කරමු. The state of the Sri Lankan economy beyond COVID-19. Listen to the voices of the Lankan business community. Candidates, this is for your attention. Democracy, rule of law, economy, transparency, social justice. To understand the policy of politics, 360-degree review on Sri Lankan political landscape. The exclusive English political talk show in Sri Lanka. Face the Nation repeat Tuesday at 9:30 a.m. ඔබ නැවතත් පිටුවතර සමගින් දැන් ජාත්‍යන්තර පුවත්පත් කිහිපයක්ම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. The Straits Times පුවත්පත වාර්තා කරනවා preempting another lockdown. ඔව් ශින අපි ජාත්‍යන්තර පුවත්පත් කොහොමද මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙන කියන කාරණේ බලමු. ඒත් එක්කම දැන් අපි දන්නවනේ මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කතා කරද්දී PHI නිලධාරීන්ගේ මේ දිනවල සිදු කරන වැඩ වර්ජනය පිළිබඳවත් අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මොකද පුවත්පත් කිහිපයක්ම මේ සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. අරුණ පුවත්පත මෙන්න මේ විදිහටයි මේ පුවත වාර්තා කරලා තියෙන්නේ. වෛද්‍ය සංගමයේ ඇඟිලි ගැහිල්ලෙන් PHI සටන දුර දිගයයි. චාමර පල්ලේ ගෙදර තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. දැන් තමන්ට මේ සෞඛ්‍ය නීති රීති සහ රෙගුලාසි වලට අදාළ තමන්ට බලතල ලබා දෙන්න කියලා අපි දන්නවා මේ වෙද්දී PHI නිලධාරීන් නියමන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මේ වෙද්දී වර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. ඔවුන් සඳහන් කරන්නේ විශේෂයෙන් මේ සෞඛ්‍ය අමාත්‍යවරිය තමන්ගේ සේවය යම් තාක් දුරට පහළ මට්ටමකට දාලා කතා කිරීමත් එක්ක තමන්ගේ සේවය හැල්ලුවට ලක් වුණා කියන කාරණේ. ඒත් එක්කම ඔවුන් දින ගණනාවක සිට මේ වෙද්දී වැඩ වර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. ඔවුන් විශේෂයෙන් මේ කොරෝනා මර්ධන කටයුතු වලින් සහ ඒ ආශ්‍රිත සියලු කටයුතු වලින් ඉවත් වෙලා තියෙනවා. ඒත් එක්කම දැන් පෙරේදා දිනේදී සඳහන් කරා වුන් ඩෙන්ගු මර්ධනය ආදී ඒ කටයුතු වලිනුත් ඉවත් වෙනවා කියන කාරණේ. දැන් කොහොම වුණත් මේ වැඩ වර්ජනයේ දිගටම ක්‍රියාත්මක වෙනවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. ඒත් එක්කම දැන් මේ තත්වයට මූලික හේතුවක් වශයෙන් ඔවුන් මේ වෙද්දී කරුණු පෙන්වා දෙන්නේ මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම නිසා තමයි මේ තත්වය තවදුරටත් ව්‍යාප්ත වෙලා තියෙන්නේ කාරණේ. කියන කාරණේ අද පුවත්පත් අන්න ඒ විදිහටයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩ වර්ජනය පිළිබඳ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඔව් අමිල. Preempting another lockdown Straits Times පුවත්පත වාර්තා කරන පුවත
තමයි මේ. The PM concerned about the emergence of new COVID-19 clusters said the nation can ill afford to reimpose movement restrictions. Several measures are being considered, including the mandatory use of face masks in public areas. Public areas වල පොදු ස්ථානවල face masks දාන්න කියලා ඔවුන් තවදුරටත් අනාවරණය කරනවා. పూర్ව නිගමනයකට එළඹිලා තිනවා ආයෙත් lockdown එකකට ඒගොල්ලෝ එළඹෙනවා කියලා. The Star පුවත්පත වාර්තා කරනවා keep COVID-19 and MCO away. The Guardian පුවත්පත වාර්තා කරනවා Victoria records 275 new coronavirus cases. තවදුරටත් අපි කතා කරමු Guardian පුවත්පත වාර්තා කරන පුවත සම්බන්ධයෙන්. Hopes of COVID-19 vaccine rise after UK study hailed as breakthrough. vaccine එක හොයාගෙන තියෙනවා. ඒක මේ අවුරුද්දේ අවසානයේදී එළියට දාන්න එහෙමත් නැත්නම් ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා කියලා තමයි ඒගොල්ලෝ වාර්තා කරන්නේ. The Straits Times පුවත්පත තවදුරටත් වාර්තා කරනවා fears of partial HK lockdown amid rising virus cases. Financial Times පුවත්පත වාර්තා කරනවා UK buys 90 meter potential vaccine doses as breakthrough hope rises. The Times පුවත්පතත් වාර්තා කරනවා scientists give hope of vaccine by end of the year. විද්‍යාඥයන් අපිට බලාපොරොත්තුව දෙනවා මේ අවුරුද්දේ අවසාන වෙද්දී මේ වැක්සින් එක ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙයි කියලා අමිලා. කොහොමනත් මේ වෙද්දී ලෝකයේ බොහෝ රටවල් මේ කොරෝනා මේ රෝගය මර්ධනය කිරීම සඳහා නව අත්හදා බැලීම් සිදු කරමින් පවතිනවා. ඒත් එක්කම අපි නැවතත් බලමු ඔෂිනේ අද දවසේ කොහොමද අපේ රටේ පුවත්පත් මේ ලංකාවේ සිදුවෙන කටයුතු පිළිබඳ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ කියලා. දැන් මේ බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර පාතාලයේ මද්ද්‍රව්‍ය චාවාරම් සම්බන්ධයෙන් මේ දවස්වල ආයත් සමාජයේ කතාබහට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ බන්ධනාගාර නිලධාරීන්ට දෝෂාරෝපණ එල්ල වුණා. ඒත් එක්ක මේ දවස්වල විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා මේ බන්ධනාගාර මේ තුල සිදුවන මද්ද්‍රව්‍ය චාවාරම් මැටලීම් සම්බන්ධයෙන්. දැන් ඒත් එක්කම අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා බූස්සේ සිටින කොස්ගොඩ තාරක පොඩිලැසි සහ කැවුමාගෙන් ජනපතිට මරණ තර්ජන ආරක්ෂක ලේකම්වත් මරණ බවට විශේෂ විමර්ශනයකින් හෙළි වෙලා තියෙනවා. මේ පුවත වාර්තා කරන්නේ තිස්ත රවීන්ද්‍ර පෙරේරා. දැන් බූස්ස බන්ධනාගාරයට මාරු කරපු අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක ඒ වගේම පොඩිලැසි සහ ඇතුළු අපරාධ මේ සමාජිකින් ජනපතිට සහ ආරක්ෂක ලේකම්ට මේ වෙද්දි මරණ තර්ජන සිදු කරලා තියෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරපු පරීක්ෂණයකදී හෙළි වෙලා තියෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා ඊයේ දිනේදී සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමහේවා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ බූස්ස බන්ධනාගාරයට ගිහිල්ලා උදේ ඉඳන් ප්‍රකාශ සටහන් කරගත්ත කියලා අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. කොහොමුණත් දැන් මේ කණ්ඩායම පහුගිය දවසක මේ ආහාර වර්ජනයක් ආරම්භ කරන්නේ Tamanට මේ බන්ධනාගාරයේ තුල තර්ජන තියෙනවා. ඒ නිසා Tamanව වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්න කියලා. දැන් මේ අවස්ථාවේ තමයි මේ තොරතුරු අනාවරණය වුණා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔෂිනේ. මව්බිම පුවත්පතත් වාර්තා කරනවා කොස්ගොඩ තාරකයි පොඩිලැසි බන්ධනාගාර ලොක්කන් 4කට මරණ තර්ජන කරලා මට විරුද්ධ වුණොත් බූස්ස බන්ධනාගාර ලොක්කයි කොමසාරිස්ලයි මරලා දානවා. අපිව හිර කරලා තිබුණට අපේ ජාලය එළියේ ක්‍රියාත්මක වෙනවා. මේ තවදුරටත් ඔෂිනේ අපි මේ පිළිබඳ තොරතුරු වාර්තා කරමු. ඊට ප්‍රථමයෙන් දැන් අපි මේ කාලගුණය ගැන වැඩි වශයෙන් අද දවසේ කතා කරමු. මොකද ඊයේ ඇති වුණු වැස්සත් එක්ක මේ මොහොතේ අපි දුරකථනයේ ඔස්සේ සම්බන්ධ කරගෙන ඉන්නවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ මාලික විමල සූරිය මහත්මයා. සුබ උදෑසනක් අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි. සුබ උදෑසනක්. අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි දැන් ඊයේ දිනේදී ප්‍රදේශ රැසකට හිටි හැටියේම වර්ෂාපතනයක් කඩා හැලුණා සහ මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති වුණා. දැන් මේ තත්ත්වය දිගින් දිගටම අපේක්ෂා කරනවද? අතොස්ම ඊයේ සඳහන් කළා මේ තත්ත්වයට තාවකාලික තත්ත්වයක් කියලා. අද වෙනකොට මේක යහපත් තත්ත්වයකට නැත්නම් සාමාන්‍ය තත්ත්වයකට වත් වෙනවා කියන එක. එතෙන් මේක ඒ තත්ත්වයේ ඒ විදිහටම අද සිද්ධ වෙලා තියෙනවා. ඊයේ උදේ 8:00 වාරණේ ඉඳලා මේ වන විට වැඩිම වර්ෂාපතන වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර වෙරළ තීරයට ප්‍රදේශ වලින් කටනාගේ මිලිමීටර 171.5 ගාල්ලෙන් 143.4ක් සහ පුත්තලෙන් 79.4ක් විදිහට. නමුත් මේ වෙන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම යහපත් තත්ත්වයකට හැරිලා තියෙන්නේ. අද දවසේ අපි මේ බස්නාහිර පළාතෙන් මධ්‍යම පළාතෙන් සබරමු පළාතෙන් දකුණෙන් වගේ පළාත් වලින් බලාපොරොත්තු වෙන්නේ බොහොම අඩු වැසි ප්‍රමාණයක්. බොහොම සුළු වැසි ප්‍රමාණයක් වරින් වර පොඩි වැස්සක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න තරමක වැඩි වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ දකුණු සහ ඌව පළාත් වලින්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ වැසි ගොඩක් වෙලාවට හවස් කාලයේ ගිගුරුම් සහිතව ඇති වෙන්න පුළුවන්. දාල්ලේ ඉඳලා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළ තීරයට ඔබ්බේ මූද නම් තරමක වැස්සේද ගතියක් වෙන්න පුළුවන්. නමුත් ඊතරම් රළු වෙන්නේ නැහැ.
නමුත් අද දවසේ වැසි තියෙන අවස්ථාවලදී ගාල්ලේ ඉඳලා හම්බන්තොට හරහා පුතුල් දක්වා තියෙන වෙරළ තීරයට ඔබ්බෙන් මුද තරමක රළු ස්වභාවයක් ගනිවි. දැන් මේ මුහුදේ රළු ස්වභාවයත් එක්ක දීවරීන්ට දීවර කටයුතු වල නිරත වීමේ යම් බාධාවක් ඇති වේවිද? ඒ සඳහා යම් කිසි උපදේශයක් ලබා දෙන්න සිදුවයිද? ඊයේ තරම් අඩු වෙන්නේ නැහැ. නමුත් යම් කිසි ප්‍රමාණයක අවදානම් ස්වභාවයක් තියෙන මේ දකුණු මුහුදු තීරයේ තමයි. නමුත් ඒකත් විතරක් බරපතල රටකට සැලකීමට ගන්න ඕන නැහැ. මම හිතන්නේ ලොකු බෝට් වලට වගේ වෙන ඉතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් දිව අමාත්‍යාංශය හරහා ඊළඟට වදින අවශ්‍ය උපදේශ අපි දීපු උත්තරතුරු මත ලැබෙවි. බොහොම ස්තුතියි අධ්‍යක්ෂ ජනරාල්තුමනි අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳව. හෙත් එක මොෂන් අපි දැන් කතා කර හිටියේ මේ කොස්ගොඩ ලැසි සහ ඒ ආශ්‍රිතයින්ගෙන් මේ ජනපතිට සහ ආරක්ෂක ලේකම්ට ඇති වුණු මරණ තර්ජන සම්බන්ධයෙන්. ඔව්. මව්බිම පුවත්පත තවදුරටත් වාර්තා කරන්නේ තමන් නැතුළු බන්ධනාගාර උසස් නිලධාරීන් සිව් දෙනෙකුට බූස බන්ධනාගාරයේ දැනට රඳවා සිටින විශේෂ ගණයේ සැකකරුවන් දෙදෙනෙකු වන කොස්ගොඩ තාරක සහ පොඩි ලැසි යන දෙදෙනා මරණීය තර්ජනය සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසන්නේ අන්නේ ආකාරයෙන්. කොමසාරිස් ඒකනායක මහතා තවදුරටත් ප්‍රකාශ කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ බන්ධනාගාර මූලස්ථානයේ වෙත පැමිණ එකී සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ හා බුද්ධි මෙහෙයුම් කොමසාරිස් තුසිත උඩුවර බුද්ධි ආරක්ෂණ වංශ භාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක යන නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්ත බවයි බූස බන්ධනාගාර පැත්තෙන් අපිට ආරංචි වෙන්නේ. තවත් තොරතුරු ගොඩක් අපිට කියන්නට තියෙනවා. ඊට ප්‍රථමයෙන් වශයෙන් අපි බලමු මේ කොහොමද දවසේ කාටූන් වාර්තා කරලා තියෙන්නේ කියන කාරණයත්. වරකාගේ සිතුවම් පිළිබඳවයි මුලින්ම අවධානය යොමු කරන්නේ. අනුරු කුමාර දිසානායක මහත්මයා එක පැත්තකින් ඉන්නවා. ඒත් එක්කම ටිල්වින් සිල්වා මහත්මයා තවත් පැත්තකින් ඉන්නවා. අනුරු කුමාර මහත්මයා කියනවා වැඩි බලය වැඩි විනාශකාරී කියලා. එතකොට ටිල්වින් සිල්වා මහත්මයා කියනවා මොන පිස්සුද 88 89 කාලේ ඒ තරම් විනාශයක් කරන්න අපිට වැඩි බලයක් තිබුණේ නෑනේ සහෝදරයා කියලා. කොහොමද ඉතින් වැඩි බලය හම්බුනාට පස්සේ මිනිස්සුන්ගේ මොලේ පොඩ්ඩක් නැති වෙනවා කියලා තමයි ඔන්න සමාජයේ කතා බහට ලක් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි බලමු හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ අද කොහොමද වාර්තා කරලා තියෙන්නේ කියලා. ඒත් අනුරු කුමාර දිසානායක මහත්මයාම තමයි ඉන්නේ. බලය වැඩිපුර දුන්නම විනාශකාරී තත්වයක් ඇති වෙනවා බං. ඒකනේ අපි සර්ලට 3%කට වැඩිය දෙන්නේ නැත්තේ. ඔන්න ඔය විදිහටයි බලය ගැනම තමයි ඔන්න අද කාටුන් වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි තවත් කාටුනයක් වෙත අවධානය යොමු කරමු. පංකජ රුවින්දගේ සරදම් කාටුනේ වෙතයි අවධානය යොමු කරන්නේ. PHIලා නැති එක එන්ජිමක් නැති බස් එකක් වගේලු. දැන් GMO එක හදන්නේ ඒකට අලුත් එන්ජිමක් තියන්නද? ඔන්න ඔය විදිහටයි අද සරදම් කාටුනේ වාර්තා කරලා තියෙන්නේ. ඔෂිනේ අපි තවත් තොරතුරු කියමු. ඊට ප්‍රථමයෙන් ලබා ගමු කෙටි විරාමයක්. Impate the moon echo. Purana Padurane echo. ඔයා ඊළඟ ඉලෙක්ෂන් එකට ඡන්දෙ ඉල්ලන්නකෝ. What the hell is going on here? La 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 Lara Lara. ඔයගොල්ලෝ අහලා තියෙනවද? අනංග දේව අර බිල්ඩින් කොන්ට්‍රැක්ට් කරන මහත්තයා. අර බාලාන හද. Get out man. Yes boss. සෙනසුරාදා සහ ඉරිදා रात्रि 8:30. Hello everyone, hope you all doing well. ඔයාට බයද වෙන්නන්නකො. Okay, I'll take this. ඔය පොඩි නිකන් රින් එකක් වගේ දීලා සතුට වෙනවනේ. ඒ වගේ. ඔය දුන්නේ සතුට boy, I am a sad boy, build up Hi, Jabbar. රෝබයි හෙට සවස 5ට. We are not proceeding with that. පස්වලට ඊයේ ඇමතුරු හිටියට අදත් ඇමතුරු නැහැ. Because that was the party leader's decision. මේ පාර්ලිමේන්තුව තියෙන්නේ මැතිවරණ අකුලන්නේද? අපි ඒක තීරණයක් ගන්න ඕනේ. ස්ථාවර නියෝග පිටවීම සඳහා සභාව එකඟ බැවින් අපි පාර්ලිමේන්තුව තාවකාලික අත්හිටුව මේ වැඩසටහනට සහභාගී වෙන සියලුම ආරාධිත අමුත්තන් කාන්තාවන් මොනවද ඔයා පාර්ලිමේන්තුවේදී කාන්තාව වෙනුවෙන් කරලා තියෙන්නේ? මම පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනවා ඒ ආවත්කාලින කරන්න කියලා. රුපියල් ට්‍රිලියනයකින් රාජ්‍ය ණය වැඩි වෙනවා. සම ප්‍රශ්නයකටවත් අපිට මුදල් තිබුණේ නැහැනේ. පාර්ලිමේන්තුවට යන්නේ කොන්ද බන තියාගෙන
තීන්දුව తీරන අරගෙන ගෙදර හදාගන්න. අපිට හැකි වෙනවා. අපි හැමදාමත් මෙහෙම ඉන්නේ නැහැ. ඇත්තටම කාන්තා නියෝජනයට අවස්ථාවක් නැද්ද මේ රටේ? තාත්තා ඉන්න මහත්තයා ඉන්න අයියා ඉන්න 11 දෙනෙක් ඉන්නවා. ඔබ සියලුම දෙනා කතා කරන්නේ කාන්තාවක් යන්න ඕනේ කියන එක. දේශපාලනේ අපි කවුරු කැමති වුණත් නැති වුණත් අපිට මේක කරන්න සිද්ධ වෙනවා. ප්‍රධානම දේ තමයි ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රතිපත්ති සකස් කිරීම. කාන්තා දිනේ දවසේ කාන්තාව ගැන හරියට හඬ නැගපු නැති පාර්ලිමේන්තුවක් මේ අපේ ඉතිහාසයේ තියෙනවා. අපිට නම් කරන්න පුළුවන් මම සාක්ෂිය දු කියන්න බෑ වුණ දෙයක්. ඔබේ ඒ වටිනා ඡන්දයට හොඳ වටිනාකමක් ලබා දිය හැකි ඔබටම පමණයි. ඔබ නැවතත් පිටුවතට සමගින්. ඔෂිනි දවසකට සෙල්ෆි කීයක් විතර ගහනවද? අපි අපේ අවස්ථාවක් මෙම මතකේ රඳව ගන්න නම් අපි සෙල්ෆි එකක් ගන්නවා මිල. ඒ වුණාට හැබැයි කාන්තාව නම් හැමතිස්සෙම සෙල්ෆි ගහන ගමන් ඉන්නේ නේද? ඔව් ඉතින් ඒ හැටි. හැබැයි දැන් අපි මෙතෙන්දි මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා ඔෂිනි. දැන් සෙල්ෆි ඡායාරූපය කියන්නේ අපේ ජීවිතේ අපිට ඒක මතක තබා ගැනීමට තියාගන්න මතක සටහනක් විතරක් වෙන්නට පුළුවන්. නමුත් මෙතනින් වැදගත්ම කාරණේ තමයි මේ සියලු දේවල් වලට වඩා ජීවිතය තමා වටිනවා කියන කාරණේ. දැන් අපි දන්නවා ළඟදී දවසකත් මෙහෙම දෙයක් සිද්ධියක් වෙනවනේ අමිල. පෙමියොලක් ඒගොල්ලන්ගේ ප්‍රී ෂූට් එක ගන්න ගිහිල්ලා ජීවිතක්ෂයටපත් වෙනවා. ඔව් සේත් මේ ඡායාරූප සම්බන්ධයෙන් දැන් ඊයේ දවසේදීත් මේ වගේ අවාසනාන්ත සිදුවීමක් වාර්තා වෙනවා. මේක වාර්තා වෙන්නේ ගාල්ල දූවිලි ඇල්ල ප්‍රදේශයෙන්. අද පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. වෛද්‍ය පෙම්වතිය සමග නාන්න ගිය වෛද්‍යවරයා දූවිලි ඇල්ලේ ගිලී මරුට. මම මේ වෙලාවේ මෙන්න මේ විදිහේ කවියක් කියන්නට හිතුවා. ගල්න ගඟක් වගේ ජීවන ඇල්ල සොම්නස සතුට පිරි සොමි සැඳැල්ල විඩාබර දුක නිවන මුත් සුන්දර දූවිලි ඇල්ල දූවිල්ලක් ලෙසින් නොසිතමු ජීවිත ඇල්ල. මේ විදිහටයි ගාල්ල දූවිලි ඇල්ල ළඟ මේ බෝඩ් එක කවියක් සටහන් කරලා තියෙන්නේ. ජීවිතය ගැන හරි අපූර්ව පාඩමක් මේ කවියෙන් කියලා දෙනවා. දැන් මේ කවියෙන් කියලා දෙන කාරණේවත් Taman තේරුම් ගත්තා නම් සමහර වෙලාවට ජීවිතය ගැන බේරෙන්න තිබුණා ඒ අවස්ථාවේදී. අනිවාර්යෙන්ම දැන් අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙන පෙම්වතිය සමග නෙළුව සිංහරාජ දූවිලි ඇල්ලේ දියනෑමට ගිය 35 හැවිරිදි වෛද්‍යවරයෙකු දූවිලි ඇල්ලෙන් පහළට වැටි මිය ගියා කියන කාරණේ තමයි පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ. කොහොමනත් අප ඊයේ රාත්‍රියේත් මේ පිළිබඳ තොරතුරු වාර්තා කළා. අපි බලමු කොහොමද නිවුස් ෆස්ට් මේ පිළිබඳ තොරතුරු ගෙනාවේ කියලා. මේ ස්ථානයේ දියනෑමෙන් වළකින්න ගාල්ල දූවිලි ඇල්ල අසල මේ බෝඩ් දක්නට ලැබෙනවා. නාන්න පුළුවන් තැනකුත් වෙන් කරලා තියෙනවා. ටිකට් පතක් මිලදී ගන්න අයට අවසර ලැබෙන්නේ ඒ ස්ථානයේ නාන්න විතරයි. ටිකට් එකක් දෙනකොට අපි කියනවා උඩ මේ විදියට අවදානම් මේ නාන්න යන්න එපා. ෆොටෝ ගන්න අවදානම් කරන්න මෙතන මේ ඒක නිසා පරිස්සමෙන් ගිහිල්ලා එන්නේ කියලා. ඒගොල්ලෝ ඒ වුණාට අපි කියන දේ පිළිගන්නේ නැහැ. අපෙන් ආන ඇයි නාන්න බැරි උඩ. අපි නාන්න එපා කිව්වන් පස්සේ කියනවා ඇයි උඩ නාන්න බැරි. ගාල්ල නෙළුව දූවිලි ඇල්ල මේ දවස්වල දියෙන් පිරී පවතිනවා. සමහර තැන්වල දිය අංශු වැටෙන්නේ මීදුම වගේ. එහෙම පසුබිමක පෙම් යුවලක් නාන්න අනුමත තැනින් ඔබ්බෙන් පිහිටි ගලක් මත නැග සෙල්ෆි ඡායාරූපයක් ගන්නට උත්සාහ කළා. පය ලිස්සා ගියා. පෙම්වතා නතර වුණේ දිය පතුලේ. මෙතනින් මේ මෙතනට වැදලා තියෙන්නේ. තරුණියකගේ කෑගැසීමත් එක්ක රොක් වූ පිරිස මේ තරුණයා ගොඩගෙන රෝහලට ඇතුළත් කළා. නමුත් ඒ වන පිටත් ඔහු මෙලොව හැරගිහින් උදාහරණ ආන්නේ පා ගම්මාන හතක් අටක් අසුරන ඉන්න මහත කොච්චර දැනුවත් දිරුවා මිනිස්සු අහන්නේ. අර කොන්ක්‍රීට් දාලා නම් මේ පොන්ඩ් එකක් අල්ලලා දිනුවා ඒක නානවා නම්. ඒක මම හිතේ කඩේ හාන්සි වෙලා. ඒ ගන්න මේ කවුද දූ කිව්වා කවුද ඇල්ලට උඩහ වැල්ලයි කියලා කෑ ගහනවා ඒ කට්ටිය පොඩ්ඩක් මාවි ගිහින් බලන්න දීලා. යනකොට 25 කට කට්ටිය ගල උඩ හිටියා. දැන් ඌ ඇල්ල තියෙනවා. මම මෙහෙන් පැන්නා. පල්ලහල්ලා එකපාරට මට යාගන්න බැරුණා. දෙවිනි ගමන රයි ගිහිල්ලා අරන් දුන්නා. අරන් දුන්නා පස්සේ ඒ ගන්න එතන තියලා බඩාරේ මිඩිකල් මේකොල්ලා පල්ලට ගෙනල්ලා ආල්ල එහෙම ඉස්පිරිතාලට ගෙනිච්චා. 100ක් නෑ කතා කරේ නෑ. සෙල්ෆි ගැනීම වරදක් නැහැ. නමුත් සෙල්ෆි ගන්නේ කොතනද? කුමන පසුබිමකද කියන එක සිහි කල්පනාවේ තබාගත යුතුයි. තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යන්නට ඕන. හැබැයි හැමතිස්සෙම අපි මතක තියාගන්න ජීවිත පරිශ්‍රම අනිවාර්යෙන්ම මතකේ තබාගෙන තමයි මේ වගේ දේවල් වලට යන්න ඕනේ අනිවාර්යෙන්ම.
දැන් ඊයේ පුවත අපිට වාර්තා වෙද්දී ඒත් එක්කම තවත් පුවතක් වාර්තා වෙනවා අලියෙක් ගහලා කතිකාචාර්යවරියක් මිය යාමේ පුවතක් සම්බන්ධයෙන්. The Island පුවත්පත වාර්තා කරන්නේ මේ ආකාරයෙන් female lecturer dies in wild jumbo attack. A university lecturer attached to Kilinochchi Technological Faculty of Jaffna University died yesterday at the Jaffna Hospital after being attacked by a wild elephant. She was attacked on Sunday night near the hostel of Kilinochchi Technological Faculty. The victim was a 32-year-old resident at Kalmurei. දැන් වනාලි තර්ජනයේ වගේම මේ වෙද්දී බරපතල වශයෙන් මුහුණ පාත් තියෙන තවත් අර්බුදයක් තමයි මේ කඳුකර කොටි හා සම්බන්ධ සිදුවීම. අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම කඳුකර කොටින් මේ මදු වලට හසු වීම සහ මේ යාම සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු වාර්තා වුණා. වසරේ මේ දක්වා කාලය තුල පවණක් කඳුකර කොටි මේ විදිහට 6 දිනක් මිය ගොස් තිබෙනවා මේ මදු වලට හසු වීමත් එක්ක. දැන් ඊයේ දිනේදීත් මේ වගේ පුවතක් වාර්තා වුණා. අද අරුණ පුවත්පතත් මේ පිළිබඳ තොරතුරු වාර්තා කරලා තියෙනවා. මද්දකට හසු වූ කොටි දෙනක් මරුට සාලිය කුමාර ගුණසේකර තමයි පුවත වාර්තා කළා තියෙන. දැන් නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේදී ගසක අටවා තිබූ මද්දකට හසු වෙලා කොටි දේනුවක් තමයි මේ විදිහට මිය ගොස් තියෙන්නේ. දැන් දින දෙකකට ඉහතදී තමයි මේ කොටි දේනුව මේ විදිහට මද්දට හසු වෙලා තියෙනවා කියලා මේ වෙද්දි තොරතුරු වාර්තා කළා තියෙන්නේ. කොහොමුණත් මේ දැන් මදු අපි ගසන්නේ මේ විවිධ සත්වින් දඩයම් කිරීම සහ මේ Tamanගේ වගා ආරක්ෂා කර ගැනීම ඒ වගේ ක්‍රියාවලීන් සඳහානේ. නමුත් දැන් පහුගිය කාලේ පුරාවටම දිගින් දිගටම මේ වගේ මදු සඳහා මේ කඳුකර කොටින් හසුවීම වාර්තා වුණා සහ අපි දන්නවා අපිට ආවේනික කළු කොටියකුත් ජීවිතක්ෂයට පත් වෙනවා මේ මදු වලට හසුවීමත් එක්ක බලමු. ඔව් ඊට කලින් මව්බිම පුවත්පතේත් වාර්තා කරන මේ සම්බන්ධයෙන් තවත් කොටි දෙනක් මද්දකට බිලි නෝවුඩ් නීඩා පත්ම කුමාරි තමයි පුවත වාර්තා කරන්නේ. පැන්තරා පාදුස් වර්ගයේ තවත් කඳුකර කොටියෙකු මද්දකට හසු වී ඊයේ මිය ගොස් ඇති බව නල්ලතනිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසනවා. නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මද්ද සහිතව කොටියා මිය ගොස් ඇති බව තමයි අපිට රූපරාමු වලින් දැක ගන්න පුළුවන් උනේ. මේ කොටියා කෝපි ගසක එලිලා ඉන්න ආකාරය තමයි අපිට දැක ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ පිළිබඳව නිවුස් ෆර්ස්ට් තොරතුරු ගෙනාවේ කියලා. මේ මද්ද අටවා තිබුණේ මාපකන්ද ප්‍රදේශයේ වගා භූමියක සතුන් දඩයම් කිරීම සඳහායි. කඳුකර කොටියා මද්ද කඩාගෙන විත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක නැගී ඇති අතර එහිදී මද්ද සවිකර තිබූ මුගුර කෝපි ගසේ සෙරවීමත් සමග ඉන් බේරීමට කොටියා උත්සාහ කර ඇති අවස්ථාවේ ගස මතම කොටියා මිය යන්නට ඇති බවට අනුමාන කරන බව. මෙලෙස මියගියේ අවුරුදු 7ක් පමණ වයස ඇති කොටි දේනුවක්. කඩාන ඇවිල්ලා දින කෝපියක් සුබාදහම අපිට විතරක් අයිති දෙයක් නෙවෙයි. සුබාදහම මේ මුළු සමස්තයටමයි තියෙන නිසා ඒ පිළිබඳවත් අපි මතක් කරගනිමින් දැන් දේශපාලන වේදිකාවේ මේ දවස්වල හරි රස කතා වෙනවනේ. මොකද මහමැතිවරණයට තවත් තියෙන කෙටි කාලයක් විතර. ඒ නිසා අපි බලමු අද පුවත්පත් කොහොමද මේ දේශපාලනඥයින් පළ කරපු අදහස් සඳහන් කරලා තියෙන්නේ කියලා. ඔව්. ප්‍රභාකරන් තුවක්කුවෙන් ගන්න හැදු රට පෑනෙන් දෙන්න අපි සූදානම් නැහැ. මෙහෙම කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා. මම සාගරයක් වගේ ජලාශයක් හැදුවා. දැන් පොළොන්නරුව තෙත් කලාපයක් වේගෙන එනවා. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන. ජනතා ප්‍රශ්න වලට සංවේදී වීම මාධ්‍ය සංදර්ශනයක් විය යුතු නැහැ. මෙහෙම කියන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා. ශ්‍රී ලංකය පොහොට්ටුවට කළ කෙනෙහිලි අමතක කරන්න බෑ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහත්මයයි මේ විදිහට කියන්නේ. ප්‍රමුඛ අපනයන භෝගයක් ලෙස ගම්මිරිස් අපනයනය ප්‍රවර්ධනය කරනවා. මෙහෙම කියන්නේ ජනාධිපති රත්නපුරේදී. එජාපයට අලුත් නායකත්වයක් ඕනෑ. අපි ඒක බලාපොරොත්තු වෙනවා. මෙහෙම කිව්වේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක. සිරිකොත අල්ලන්න දඟලන අයට රටේ අනාගතය ගැන කිසිම හැඟීමක් නැහැ. මෙහෙම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. 70 පැනපු අය දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහත්මයයි මේ විදිහට කියලා තියෙන්නේ. ඔව් ඔන්න ඔය ආකාරයෙන් තමයි අද දේශපාලන වේදිකාවේ පුවත් මැවෙන්නේ. අපි බලමු කොහොමද ලෝකයේ මේ වෙද්දි තත්ත්වය කියලා. ඔව්. අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා දැන් මේ වෙද්දි සමස්ත ලෝකයේම කොහොමද කොරෝනා ව්‍යාප්තිය කියන කාරණේ සම්බන්ධයෙන් මේ වෙද්දි දත්තවලට අනුව මේ වෙද්දි ලෝපුරා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 146 ඉක්මවා තිබෙනවා. තවදුරටත් කොරෝනා ආසාදිතයින්ගේ ලයිස්තුවේ ප්‍රමුඛ ස්ථානයට පත් වෙලා තියෙන ඇමරිකාව. ඇමරිකාවේ මියගිය සංඛ්‍යාව 1,43,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒත් එක්කම බ්‍රසීලයත් තවදුරටත් මේ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින්මින් සිටිනවා. බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්
සංඛ්‍යාව මේ වෙද්දි ලක්ෂ 20 ඉක්මවා තිබෙනවා. ඒත් එක්කම අමතක කරන්නට බෑ අසල්වැසි ඉන්දියාවත් මේ වෙද්දි කොරෝනා වසංගතය හමුවේ බරපතල තර්ජනයකට මුහුණ දීලා තියෙනවා කියලා අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඔව් අප්‍රිකාව පැත්තනොත් මෙහෙම පොතක් වාර්තා වෙනවා. අප්‍රිකානු කලාපයටත් වැඩ වර්ධින ලකුණු. දකුණු අප්‍රිකාව COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අතින් 5 වෙනි තැනට. COVID වසංගතයට දරුණුතම ආකාරයෙන් ගොදුරු වෙමින් සිටින රටවල් අතරට දැන් දකුණු අප්‍රිකාවත් එක්ව සිටිනවා. ආසාදිතයන් වැඩිම රටවල් අතර දැන් ඒ පසුවන්නේ 5 වෙනි ස්ථානයේයි. ඒත් එක්කම දැන් මේ පුවත හුවම නම් ටිකක් බයත් හිතනවා. මොකද අපි දන්නවනේ මේ තිරුපති කෝවිල් බන්ධනාව සඳහා අපේ රටේ දේශපාලඥයනුත් සමහර දවස්වල යනවනේ. දැන් පහුගිය කාලේ නම් ගුවන්තොටුපළ වසාදමීමත් එක්ක මේ තත්ත්වයේ තුරට ඒ තරම් බියවීම යුතුත් නැහැ. දැන් අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකයා කොරෝනාවෙන් මරුට. ඉන්දියාවේ ප්‍රකට තිරුපති කෝවිලේ හිටපු ප්‍රධාන පූජකවරයා ඊයේ උදෑසන කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් මිය ගොස් තිබෙනවා කියලා මේ වෙද්දී සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේ රාජකාරියේ නියුතු පූජකවරුන් 21 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 158 දෙනෙකුට මේ වෙද්දී කොරෝනා ආසාදනය වෙලා තියෙනවා කියලාත් තහවුරු වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඔෂිනි දැන් අපි විදේශ ලෝකයේ තොරතුරු මේ ආකාරයෙන් වෙද්දී අපි ක්‍රීඩා ලෝකයේ තොරතුරු පිළිබඳවත් ඔබට විස්තර කියන්න සූදානම් ඉන්නවා. දැන් ඊයේ වැඩි වශයෙන් අවධානයට ලක් වුණු කාරණේ තමයි මේ T20 තරඟාවලියේ කල්යම් පිළිබඳව. මේ ඇතුළු තවත් තොරතුරු දැනගන්නට අපි මේ මොහොතේ සම්බන්ධ කරගත්ත අපේ නිවුස් ෆස්ට් මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න. සුබ උදෑසනක් වින්දන. සුබෝදෑසනක් කමිල. සඳහන් කරන්නට ඕනේ පන්දුවර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ පිළිබඳව ක්‍රිකට් ලෝකයේම අවධානය යොමු වී තිබුණ ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතව තිබුණ. නමුත් අවාසනාවකට මෙන් කොවිඩ් වසංගතය ලෝකයේ පුරා පැතිර යාමත් එක්කම මේ මොහොත වන විට ඊයේ නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විසින් නිවේදනය කළා මෙවර පන්දුවර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ පැවැත්වීමට හැකියාවක් නැහැ. ඒ අනුව එය එළඹෙන වසරේදී ඕස්ට්‍රේලියාවේදීම පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳව වුන් තීරණයක් ගෙන තිබෙනවා. ඒ වගේම සඳහන් කළ යුතුයි 2022 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ඒ අනුව ඉන්දියාවේදී පැවැත්වෙන බවට තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ දිනේදී නිල වශයෙන් නිවේදනය කළේ. ඒ පිළිබඳව සඳහන් කළ යුතුයි. මේ අනුව කිසියම් ඉඟියක් දෙන්නට පුළුවන් නම් අපිට ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මින් ඉදිරියට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙවිද යන්න පිළිබඳව සැක සංකා මතුවෙනවා. මේ අනුව මග්නිසාදයක් ඔහු මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන්නට සිටියත් ලබන වසරේ ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා සහභාගී වන්නට ඔහුට අවස්ථාවක් ඉඩකඩක් පවතීද යන්න පිළිබඳව යම්කිසි විදිහක අවිනිශ්චිතතාවයක් තිබෙනවා. එසේ වුවහොත් ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන්නට සිදු වේවි. ඉන් අනතුරු අපි යොමු වන්නට සූදානම් වන්නේ එංගලන්ත කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර පැවතිච්ච දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා තරඟාවලියට තරඟ තුනක් ඇතුළත් වෙද්දී කොවිඩ් වසංගතයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ජීවයක් ලබා දුන් පළමු තරඟාවලිය ලෙසයි මෙම තරඟාවලිය සටහන් වන්නේ. ඊයේ දිනේදී පළමු තරගයෙන් ලද පරාජය අවමානය සමනයකට පත් කරගන්නට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා. පළමු තරගයේ කොදෙව් කණ්ඩායම කඩුළු 4කින් ජයග්‍රහණය කළා. ඊයේ පැවති තරගය ලකුණු 113කින් ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වන්නේ තරගාවලිය 1-1 ලෙස සමතත්වයට ගෙනීමෙන්. ඒ වගේම සඳහන් කළ යුතුයි අමිල මෙම තරගාවලිය තුල තවත් සුවිශේෂී කාරණාවක් ක්‍රියාත්මක වනවා. නිරෝධායන ක්‍රියාවලීන්ට අනුකූලව යටත්ව තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. ජොෆ්රා ආචර්ට මෙම තරගය අහිමි වෙනවා. ඒට හේතුව බවට පත්ව තිබෙන්නේ මේ ක්‍රීඩකින් පළමු තරගයේ ක්‍රීඩා කළ නගරයේ සිට මැන්චෙස්ටර් නුවර දක්වා නිරෝධායන ක්‍රියාවලියට අනුගමනය කරමින් තමයි ක්‍රීඩකින්ට එන්නට කියා තිබුණේ. නමුත් ජොෆ්රා ආචර් අතරමඟදී සිය මහල් නිවසකට ඇතුළු වීම හරහා නිරෝධායන ක්‍රියාවලිය කඩ කළ බවට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔහුට මේ තරගය අහිමි වී ගිය බවත් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. දෙරට අතර පැවැත්වෙන තුනන අවසන් තරගයේ පැවැත්වෙනවා එළඹෙන 24 වනදා. එකම කොවිඩ් වසංගතයේ පැතිර යාමත් එකම IPL ක්‍රිකට් තරගාවලිය පිළිබඳවත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු තිබුණා. ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් යම් කිසි සාකච්ඡාවක් පැවැත්වුණා. නමුත් දැන් අපට ආරංචි වන තොරතුරු වලට අනුව එක්සත් අරාබි එමිරාජ්‍යයටයි එම තරගාවලිය
ලබා දීම සඳහා කටයුතු කර තිබෙන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ සහ නිකුත් ක්‍රිකට් ලෝකයේ තොරතුරු මේ ආකාරයෙන් සටහන් වෙද්දී හෙට දිනේදී තවත් තරඟ තොරතුරු සහ ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ තොරතුරු සමගින් හමුවන්නට අප බලාපොරොත්තු වෙන සිටිනවා. ඒත් නැවතත් ප්‍රධාන සම්බන්ධතා මැදිරිය සමගින් එක්වනවා. ස්තුතියි වින්දන තොරතුරු ගෙනීම සම්බන්ධනයත් එක්කම වැඩසටහන අවසන් කිරීමටත් කාල වේලාව ඇවිල්ලා තියෙන. ඒත් එක්කම අපි ඊට ප්‍රථමයෙන් මේ කපුරාලගේ අංජනම කවි පන්තිය වෙතත් අවධානය යොමු කරනවා. උපයන හොර කාසිමත් කුඩු වෙළඳාමෙන් සරසවි සිසු ගිනුම් හරහා ගෙන යාමෙන් දෙනවලු වට්ටමක් ඔවුන්ගේ නොදැනීමෙන් රැකගමු දරු පැටව් ටික නොමගට යෑමෙන්. අපි දන්නවා අපේ මූලිකම දේ තමයි දරු පරපුර. ඉතින් දරු පරපුර අනිවාර්යෙන්ම ආරක්ෂා කරගත යුතුයි. ඒ පණිවිඩය තමයි මේ කවි පන්තියෙන් දෙන්නේ. ඔව් දිවයින පුවත්පතේ ඕකයි තත්ත්වයේ කවියෙන් මෙන්න මෙහෙම සඳහන් කරනවා. UNP නායකයා වෙන හීනේ නවීන් එලිපිටම පවසන් එනවානේ. කෝචොක් හිනා එතකොට මතු කරමුනේ ජොලියන් රනිල් අත්පුඩියක් ගැසුවානේ. දේශපාලන වේදිකාවේ තවත් රසකතා එසේ විදිහට කොහොමුණත් ඒ සියලු තොරතුරු සමගින් හෙටත් උදෑසන හමුවීමේ බලාපොරොත්තු ඇතුව අදට සමුගන්නවා. සුබ දවසක්.